පින්වත්නි, ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා සූදානම් වන්න. සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉද භික්ඛවේ භික්ඛු uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික්හි ශ්‍රී ශාක්‍ය මුනි සම්බුද්ධ මහා විහාරයේ විහාරාධිපති
අතිපූජනීය දිගාමඩුල්ලේ විමලානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා ඇතිව එම විහාරස්ථානයෙහි 2021 වර්ෂය සඳහා කඨින පින්කම් දායකත්වය ලබාගෙන කටයුතු කරන පින්වතුන් හැම දෙනාගේම දායකත්වයේ මූලිකත්වය මත සිදු කරනු ලබන වස්සාන සමයේ ධර්මදේශනා මාලාවට පූර්වංගම සිදු කරන ධර්මදේශනාවකුයි අද ඔබ මෙලෙසින් සවන් දීමට සැදී පැහැදී සිටින්නේ. එම ධර්මදේශනා මාලාවේ දෙවන ධර්මදේශනාව ලෙසුනුයි මේ දේශනාව අපි පවත්වන්නේ. මේ ධර්මදේශනා මාලාවට මුල ඉඳලා සම්බන්ධ වුණා නම් කෙනෙක් මෙහි ප්‍රථම ධර්මදේශනාව ශ්‍රවණය කළා නම් පින්නතුන් දන්නවා අපි දේශනා කරන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතරින් සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තුල විග්‍රහ වෙන ධර්මකාරණාවන් කියලා. නිවන පිණිස උත්සාහවත්ව කටයුතු කරන කෙනෙක් තුල තිබිය යුතු වීරයන් හතරක් තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරයන් කියලා කියන්නේ. සරල බසින් සරල විදිහට තේරෙන විදිහට ඒ වීරයන් හතර සිහිපත් කළොත් නූපන් අකුසල් නූපද වීම සඳහා වීරය කිරීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම සඳහා වීරය කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වීරය කිරීම, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා වීරය කිරීම තමයි ඒ වීරය වර්ග හතර. දැන් මේ කාරණා හතරම නම් හතරකින් දක්වලා තියෙනවා. නූපන් අකුසල් නූපදවා සිටීම සඳහා සංවරප්පදානය කියන වචනේ පාවිච්චි කරනවා. ඊළඟට උපන් අකුසල් ප්‍රහාණය කිරීම සඳහා ගනු ලබන වීරයට පහානප්පදාන කියන නම පාවිච්චි කරනවා. ඉන් අනතුරුව නූපන් කුසල් උපදවා ගැනීම සඳහා කරනු ලබන වීරයට භාවනාපදාන කියන වචනේ පාවිච්චි කරනවා. උපන් කුසල් වැඩි දියුණු කරගෙන ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලබන වීරයට කියන්නේ අනුරක්ඛනපදාන කියලා. එතකොට දැන් අපි මේ වීර වර්ග හතරෙන් දෙවනි වීරයනේ විස්තර කරන්නේ. ඒ කියන්නේ පහානප්පදානය. අද ධර්මදේශනාවේ මාතෘකාව. උපන් අකුසල් ප්‍රහාණය කර ගැනීම සඳහා වීරය කිරීම කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මා පළවෙනි ධර්මදේශනාවේදී සිහිපත් කළා අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර තුනක් පිළිබඳව. ඒ තමයි අනුසය, පරියුට්ඨාන, වීතික්කම කියලා කියන්නේ. තර අනුසය ක්ලේශ කියලා කියන්නේ හිතේ නිද්‍රෝපගත වෙලා තුනී වෙලා කිඳා බහැලා තියෙන කෙලෙස්. අන්න ඒ කෙලෙස් වලට තමයි නූපන් අකුසල් කියලා කියන්නේ. නූපන් අකුසල් කියලා කියන්නේ ඒවා. එතකොට උත්සාහවත් වෙනවා පළවෙනි උත්සාහයේදී නූපන් අකුසල් නූපදව ගැනීමටත් ඒ වගේම නූපන් පාපක ධර්මයන් නූපදවා ගැනීම සඳහා. මෙතෙක් කල් කරපු නැති පව් තියෙනවනේ. අන්න ඒ පව් කිසිම දෙයක්
අලුතෙන් කරන්නේ නැතුව ඉන්න වෑයම් කරනවා. ඒක තමයි පළවෙනි උත්සාහය. එතකොට මම මතක් කළා පව් කරන ක්‍රම තුනක්. සිතින් පව් කරනවා, වචනයෙන් පව් කරනවා, කයින් පව් කරනවා. එතකොට කවුරු හරි කෙනෙක් මෙතෙක් කල් සිතින් කයින් වචනයෙන් කියන මේ තුන්දොරින් පව් කරලා නැත්තම් අන්න ඒ පව් නොකර සිටීමට වෑයම් කිරීම නූපන් අකුසල් නූපදවා ගන්න, නූපන් පාපක ධර්ම නූපදවා ගන්න කරන වෑයමක් වෙනවා. එතකොට කෙසේ වෙතත් පින්වත්නි, දෙවනි වෑයම විය යුත්තේ කුමක්ද? උපන් අකුසල් ප්‍රහාණය කිරීමට, උපන් පාපක ධර්ම ප්‍රහාණය කිරීමට. ඒතර මං මුලදි මතක් කළා අකුසලයක් පවක් වෙන්නේ කොහොමද කියලා. කොහොමද අකුසලයක් පවක් වෙන්නේ? අකුසල් සිතිවිලි සිතින් හෝ කයින් හෝ වචනෙන් ක්‍රියාත්මක කරන්න යනකොට. අන්න එතකොට ඒක උපන් අකුසල් බවට පත් වෙනවා. ඒතර උපන් අකුසල් ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කරන්න ඕන. ඒ කියන්නේ අපේ හිතේ යම් කිසි නරක සිතිවිලි සමුදායක් හටගත්ත නම් ඒ හටගත්ත සිතිවිලි ප්‍රහාණය කරන්න, දුරු කරන්න වෑයම් කරන්න ඕන. අන්න ඒකට කියන්නේ පහානප්පදාන කියලා. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන විග්‍රහයක්, දේශනාවක් අපට සිද්ධ කරලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙකුගේ හිතේ නරක සිතිවිලි හටගත්තොත් ඒ තැනැත්තා කුමක් කළ යුතුද කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ඉගැන්වීමක් කරන සූත්‍ර දේශනාවක් තිබෙනවා. ඒ සූත්‍රයේ නම විතක්ක සන්ඨාන සූත්‍රය. විතක්ක කියලා කියන්නේ නරක සිතුවිලි වලට කියන නමක්. සන්ඨාන කියලා කියන්නේ මූල කාරණාව. එතකොට මූල කාරණාව දිහා බලලා නරක සිතුවිලි ඇති වෙන්නට මුල් වෙච්ච කාරණාව දිහා බලලා අන්න ඒ කාරණාව වෙනස් කර ගැනීම තුළ සිතුවිලි නවත්ත ගන්න පුළුවන්. අර ඇති වෙච්ච නරක සිතුවිලි ප්‍රහාණය කර ගන්න පුළුවන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙනවා. දැන් අපේ හිතේ නරක සිතුවිල්ලක් හටගත්තොත්, ක්ලේශයක් අකුසලයක් හටගත්තොත් ඒක උපන් අකුසලයක් නේ. ඒක නවත්ත ගන්න මොකද්ද කරන්න ඕන? පළවෙනි කාරණය බුදුහාඳුරු දේශනා කරනවා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බා. අර නරක සිතිවිල්ල ඇති වෙන්නට මුල් වෙච්ච අරමුණක් තියෙනවනේ, නිමිත්තක් තියෙනවනේ. අන්නේ නිමිත්ත ගැන හිතන්නේ නැතුව ඒට ප්‍රතිවිරුද්ධ කුසල නිමිත්තක් හිතන්න කියලා කියනවා. ඒ කියන්නේ නිමිති කියන්නේ වෙන මොනවත් නෙවෙයි අරමුණු වලට. දැන් අරමුණු පදනම් කරගෙනනේ අපේ හිතේ සිතුවිලි පහළ වෙන්නේ. සරලව කිව්වොත් මෙහෙමයි. ඇහැ හරහා කොහොමද අපේ හිතේ කෙලෙස් සිතුවිල්ලක් හටගන්නේ කියලා අපි බලමු. අපේ ශරීරයේ තියෙන ඇහැක්. එතකොට මේ ඇහැ ඇසුරෙහි තියෙනවා චක්කු විඤ්ඤාණය කියලා එකක්. ඒක සජීවී මනුෂ්‍ය සජීවී සත්වයේ තුල ක්‍රියාත්මක වෙන එකක්. විඤ්ඤාණය. ඒ විඤ්ඤාණයේ ශක්තිය තමයි ඇහැට ගෝචර වෙන රූපය දැනගන්න පුළුවන් හැකියාව. දැන් විඤ්ඤාණය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ සජීවී රුවක් සමග, සජීවී කයක් එක්ක. දැන් මලමිනියටත් ඇහැක් තියෙනවා. මලමිනියට ගොඩක් අය ඇවිල්ලා අවසන් ගෞරව දක්වනවා. ඇහැ අරගෙන මැරුණත් මලමිනියට රූප පේන්නේ නේද? මලමිනියට කනක් තියෙනවා. මැරුණට පස්සේ සමහරු කනක් නැහැ හෙන අඬනවා. කොච්චර ඇඬුවත් මලමිනියට ඇහෙන්නේ නැහැ. ඇයි ඇහෙන්නේ නැත්තේ? මලමිනිය ඇසුරෙහි විඤ්ඤාණය නැති නිසා. ඒතර විඤ්ඤාණය කියන එකෙන් අදහස් කරන්නේ අරමුණු දැනගන්න ස්වභාවය. ආරම්මණං විජානාති ති විඤ්ඤාණ.
ඇහැට ගෝචර වෙන රූපය දැනගන්නේ මොකෙන්ද? චක්කු විඤ්ඤාණය. එතකොට මේ ඇහැ ඇසුරෙහි චක්කු විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඇහැ තිබ්බ පමණින් බාහිරව රූප පෙනුන පමණින් රූපය දැනගන්න හැකියාවක් නැහැ. එතකොට චක්කු විඤ්ඤාණයෙන් කරන්නේ ඇහැට පේන රූප දැන ගැනීම. ඒක විතරයි. චක්කු විඤ්ඤාණයට බෑ කනට ඇහෙන ශබ්ද දැනගන්න. කනට ඇහෙන ශබ්ද දැනගන්නේ සෝත විඤ්ඤාණය. වෙනත් ඉන්ද්‍රියයකට ගෝචර වෙන අරමුණු දැනගන්න පුළුවන් කමක් නැහැ වෙනත් ඉන්ද්‍රියයකට. එතකොට දැන් ඔන්න ඒ විඤ්ඤාණ වලින් කරන්නේ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු දැන ගැනීම විතරයි. එතකොට ඔන්න දැන් ඇහැට රූපයක් පේනවා. ඒ ඇහැ ඇසුරෙහි චක්කු විඤ්ඤාණයක් තියෙනවා. ඒ තුනෙහිම එකතු වීමට කියන චක්කු සම්පස්සේ කියලා. ඒ එකතු වීම නිසා ඇහැ රූපය දකිනවා. ඇහැ රූපේ දැක්කහම දැකීමට කියනවා වේදනාව කියලා. ඒ වේදනාව මුල් කරගෙන හටගන්නවා සංඥා. වින්දනයෙන් පස්සේ දැක්කට පස්සේ දැක්ක රූපේ අඳුන ගන්නවා සංඥාවක් විදියට. රූප සංඥා කියලා කියනවා. මේ රූපේ මේ වගේ රූප. මේක මනුෂ්‍ය රූපයක්, පිරිමි කෙනෙක්, ගැහැණු කෙනෙක්, ලස්සන කෙනෙක්, කැත කෙනෙක් ඔය ආදී වශයෙන් අඳුන ගන්නවා. අන්නේ අඳුනා ගැනීම මුල් කරගෙන ආපහු ඇති වෙනවා වින්දනයක්. අවස්ථා තුනක්. මොකද්ද? ඒ අඳුනාගත් රූපය ලස්සන නම් ඒ මුල් කරගෙන හටගන්න සුඛ වේදනා. අඳුනගත් රූපය කැත නම් ඒ මුල් කරගෙන හටගන්නවා දුක්ඛ වේදනා. දැන් සාමාන්‍ය අපි දකින්න අකමැති රූප දැක්කහම කනගාටුවක් ඇති වෙනවා අයියෝ දීපාන්තර මෙහෙම එකක් දැක්ක කියලා. ඒ විදිහට ඊළඟට ඒ අඳුනගත් රූපයේ ලස්සනක් නැත්තම් කැතත් නැත්තම් එතන ඇති වෙන වේදනාව උපේක්ඛා වේදනාව. ඒතර සුඛ වේදනාව හමුවේ ගොඩක් අය කරන්නේ මොකද්ද? ඇලෙනවා. ඇලෙනවා කියන්නේ රාගය. ඊළඟට දුක්ඛ වේදනා හැමේ ගොඩක් අය කරන්නේ මොකද්ද? ගැටෙනවා. ඒ දුක දරා ගන්න බැරුණා එකත් එක ගැටෙනවා. ගැටෙනවා කියන්නේ මොකද්ද? ද්වේෂය. උපේක්ඛා වේදනා හැමේ ගොඩක් අය කරනවා. ඇලීමත් නැහැ, ගැටීමත් නැහැ. මෙන්න මේ විදිහට තියනවා නම් හොඳයි කියලා ඒකේ මුලා වෙලා ඒකත් අල්ල ගන්නවා. ඒතකොට ඒකත් ඒ වේදනාවත් එක විදිහකට තියෙන එකක් නෙවෙයි, හැමතිස්සෙම වෙනස් වෙන එකක්. නමුත් ඇලීමකුත් නැහැනේ, ගැටීමකුත් නැහැනේ, මේ විදිහට තියෙනවා හොඳයි කියලා මුලා වෙලා එකත් අල්ල ගන්නවා. එතකොට එතන තියෙන මොහය. ඔන්න දැන් බලන්න සුඛ වේදනා හැමුයි රාගය ඇවිස්සෙනවා, දුක්ඛ වේදනාව හැමුයි ද්වේෂය ඇවිස්සෙනවා, උපේක්ඛා වේදනා හැමුයි මෝහය ඇවිස්සෙනවා. දැන් එතකොට මේ ඇහැට පෙනිච්ච රූප හැමුයි මොකද්ද වෙලා තියෙන්නේ? රාග, ද්වේෂ, මෝහ ඇති වෙනවා. එතකොට දැන් මේවා මොනවා මුල් කරගෙනද ඇතුනේ? අර ඇහැට පෙනිච්ච රූප හමුවේ. අන්න එතකොට රූප කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් අවුස්සන නිමිති. එතකොට ඇහැට පේන්නේ කෙලෙස් අවුස්සන රූප විතරද? නෑ, කෙලෙස් අවුස්සන්නේ නැති රූපත් ඕන තරම් ඇහින් බලන්න පුළුවන්. ඇහින් බලා ගන්න ඒ වෙලාවේ නැත්තම් කලින් බලපු එකක් හරි හිතින් හිතන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක්ගේ හිතේ ලස්සන රූපයක් මුල් කරගෙන එයාට ඇති වෙනවා නම් ආසාවක්, ඒ ආසාව නවත්ත ගන්න එයාට පුළුවන් ඒ රූපයම ඕනනම් කැත රූපයක් විදිහට දකින්න, ආදීනවය දකින්න. ජරා වෙච්ච, කිලිටි වෙච්ච, අපිරිසිදු වෙච්ච රූපයක් විදිහට දකිනවා. එහෙම නැත්තම් ඒ රූපය, ඒ නිමිත්ත වෙනුවට වෙන නිමිත්තක් හිතට ගන්නවා. ඒකයි කිව්වේ තම්හා නිමිත්ත, අඤ්ඤා නිමිත්ත, මනසිකාතබ්බා. මේක ගැන හිතා ඉන්න ගියාම මගේ හිතේ රාගය වැඩි වෙනවා. මේක ගැන හිතා ඉන්න ගියාම ද්වේෂය වැඩි වෙනවා කියලා දැනගෙන වෙන අරමුණක් ගන්නවා. රාගය ඇවිස්සෙන්නේ නැති, තරහ ඇවිස්සෙන්නේ නැති. දැන් හිතන්න කවුරු හරි කාට හරි බනිනවා. බැනුම කියන්නේ සද්දයක්නේ. සද්දය කනට ගෝචර වෙන නිමිත්තක්, අරමුණක්. ඒ ඇහිච්ච ශබ්දය ගැනම ආයෙ හිතන්න ගියාම මොකද වෙන්නේ?
ද්වේෂය වැඩි වෙනවා. ඉතින් මේ ද්වේෂය වැඩි වෙන විදිහට ශබ්දය ගැන හිතන්නේ නැතුව කනට ඇහිච්ච වෙන ශබ්දයක් ගැන හිතනවා. කොහොමද? අනේ මේ මිනිස්සයම ඔය කටින්ම මට කොච්චර හොඳ දේවල් කියලා තියනවද කියලා හිතනවා. නේද? එහෙම හිතනකොට මොකද වෙන්නේ? අර ද්වේෂය යටපත් වෙනවා. ඒ වෙනුවට මෛත්‍රිය ඇති වෙනවා. අන්න ද්වේෂය ප්‍රහාණය වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ඒ වාගේ නරක සිතිවිලි ඇති වෙන හැම මොහොතකම හොඳ සිතිවිලි හිතට අරගෙන නරක සිතිවිලි ප්‍රහාණය කරන්න වෑයම් කරන්න ඕන. අන්න පහානප්පදාන කියලා කියන්නේ ඒක. එතකොට නිමිත්ත මාරු කිරීමෙන් ඒක කරන්න පුළුවන්. අරමුණ වෙනස් කිරීම. ඊළඟට බොහොම වැදගත් එකක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නරක සිතිවිල්ලක් හිතට ආවහම ඒ සිතිවිල්ල නවත්ත ගන්න අර සිතිවිල්ලේ තියෙන ආදීනවය බලන්න කියනවා. දැන් මොකක් හරි එකක් නිසා තරහක් ආව කියලා හිතන්න. ඒ තරහා හිතේ තියාගෙන ඉඳීමින් තමන්ම පිරිහෙන බව මතක තියාගන්න. හදිසියවත් ওই තරහෙන් ඉන්න වෙලාවක heart attack එකක් හැදිලා මැරුණොත් යන්නම වෙන්නේ අපායේ තමයි. අන්න ඒකත් බය ඇති කරගෙන මොකද කරන්නේ? නරක සිතුවිල්ලක් ආපු ගමම්ම ජුගුප්සාව පිළිකුල අප්‍රසන්න භාවය ඇති කරගෙන ඒවාට ඉඩ දෙන්නේ නැතුව ඒව ඉක්මනට අයින් කළා දාන්න ප්‍රහාණය කරන්න. ලස්සන උදාහරණයක් කියනවා. දැන් ඔන්න බොහෝම ලස්සනට පිරිසිදුව ඉන්න කැමති එක්කෙනෙක් ඉන්නවා. එයා නාලා හොඳට පර්ෆියුම් දාලා සුවඳ ගහලා හැඩ වෙලා ඉන්න වෙලාවක කවුරු හරි මිනිස්සෙක් මැරිලා දවස් දෙක තුනක් ගත වෙච්ච පණුව ගහලා දඟලන කුණු වෙච්ච ගරඬියෙකුගේ මලකුණක් ගෙනල්ලා කරේ එල්ලනවා. මල් මාලාවක් දැම්මා වගේ. එතකොට මොකද කරන්නේ? කාලෙකට පස්සේ මේ වගේ ගරඬි කුණක් කරට දැම්මේ කියලා සතුටු වෙවි ඉඹ ඉන්නවද? නෑ නේද? දාපු ගමන් ඇදලා බිමට දානවා ඊය කියලා. එහෙම වගේ අන්න ඒ වගේ නරක සිතිවිල්ලක් ආවහම වහාම ඒකේ නරක බව දැකලා ඒක හිතින් අයින් කරගන්න වෑයම් කරා. දැන් ඒ බුදුහාමුදුරු දේශනා කරපු උපමාව. දැන් මගේ උපමාවක් තියෙනවා ඔකට. මොකද්ද? ඔන්න දැන් අපි කොහේ හරි අපි තුන් බණකට හරි වෙන ගමනක් ගිහිල්ලා රෑයක පේන්නේ නැතුව පාරේ යනකොට බල්ලෙක් කැත කරපු ජරා ගොඩක් පෑගෙනවා. එහෙම පෑගුණොත් අපි සාමාන්‍ය මොකද කරන්නේ? ඕන තරම් අත්දැකීම් ඇතිනේ ඔය ඇත්තන්ට. කාලෙකට පස්සේ මෙහෙම ගොඩක් පෑගුණේ කියලා සුවඳ බල ඉන්නව නෑ. පෑගිච්ච ගමම්ම වටපිට බලනවා. එතන ඉඳලා හරිම නොසන්සුන් නේ? වටපිට බලන්නේ මොකටද? තනකොළ ගොඩක් තියනවද කියලා අතුල්ලන්න නේ? පෑගිච්ච තැන ඉඳලා ඉතින් වටේම අතුල්ල යනවා. ඒත් හිතට මදි. ඊට පස්සේ මොකද කරන්නේ? වතුර තියෙනවා නම් වතුරින් හොදනවා. ඊට පස්සේ වෙනවන හරි දාලා සුවඳ කාරකයන් දාලා සබනුත් දාලා කකුල හොදලා කොච්චරද කියනනම් කකුල නවල නහය ළඟට අරගෙන ඉඹලත් බලන ගඳ තාම තියෙනවද කියලා නේද? දැන් බලන්න ගත කිලිටු වුණාම පිරිසිදු කරගන්න තියෙන උවමනාව ඒ උවමනාවම හිත කිලිටු වුණාමත් පිරිසිදු කරගන්න තියෙනවා. හොඳට හිතලා බලන්න. ගත නම් මොකද්ද? කුණු ශරීරේ දාලා යන එක නේද? හිත එහෙම එකක්ද? හිතත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. එතකොට කුණු වෙච්ච ජරා වෙච්ච කිලිටි වෙච්ච සිතිවිලි වලින් පිරිච්ච හිතක් අරගෙන ගියොත් අපි කොහේ යන්නද? අපි යන තැනත් මහා අනතුරුකනේ. අන්න ඒ විදිහට දැකලා ආදීනවය දැකලා හානිය දැකලා ඒ දේ බැහැර කරන්න වෑයම් කරන්න ඕන. එතකොට අන්න ඒ විදිහට වෑයම් කිරීම තමයි මෙතනදී පහානප්පදාන කියලා කියන්නේ. ප්‍රහාණය කරන්න වෑයම් කරනවා කියලා කියන්නේ. එතකොට නරක සිතිවිලි හිතට ආපු ගමම්ම ඒ සිතිවිලි හිතෙන් ඉවත් කර ගැනීම සඳහා හිතෙන් බැහැර කර ගැනීම සඳහා කරනු ලබන උත්සාහය පහානප්පදාන. ඊළඟට නරක සිතුවිලි විතරක් නෙවෙයි දැන් උපන් මෙතෙක් කල ක්‍රියාත්මක කරපු නරක ක්‍රියාකාරකම් තියෙනවා. කයින් කරපු වචනයෙන් කරපු ආදී වශයෙන්. අන්න ඒවා දුරු කර ගැනීම සඳහා වෑයම් කරන්න ඕන.
විශේෂයෙන්ම පින්වත්නි අප තුල තියෙන නරක ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. අපි පරිහානියට ඇදලා දාන්නට හේතු වෙන. අවිජ්ජා සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපිව පරිහානියට පත් කරන්නට හේතු වෙන කාරණා කීපයක් තියෙන බව. අන්න ඒව ඔබ තුල තියෙනවා නම් ඔබේ වෑයම විය යුත්තේ. ඔබ තුල තියෙනවා කියන්නේ මේ උපන්න අකුසල් තියෙනවා කියන එකයි. මේ මං කියන්න හදන ඒවා. අප තුල අපිව පරිහානියට පත් කරන්න හේතු වෙන කාරණා අප තුල තියෙනවා කියන්නේ අපි ළඟ උපන්න අකුසල් තියෙනවා කියන එක. එහෙනම් අපේ වෑයම විය යුත්තේ මොකද්ද? අන්නේ උපන්න අකුසල් ප්‍රහාණය කරගන්න. එතකොට මොනවද මේ අපිව පරිහානියට පත් කරන්න පිරිහෙවන්ට හේතු වෙන කාරණා හැටියට දක්වලා තියෙන්නේ? අසත්පුරුෂයන්ගේ ආශ්‍රය. හොඳට කල්පනා කරලා බලන්න මේ වෙනකොටත් ඔබට ඇති අසත්පුරුෂයෝ. අසත්පුරුෂයෝ ඇති ඇසුරට ලැබිලා. අසත්පුරුෂයන්ගේ ස්වභාවය මොකද්ද? අසත්පුරුෂයෙකුගේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. දැන් ඒක විස්තර කරන්න මේ අසත්පුරුෂයා ගැන කියන්න කලින් මම කල්යාණ මිත්‍රයා ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. කල්යාණ මිත්‍රය කියන්නේ කාටද? දැන් අද කාලේ නම් කල්යාණ මිත්‍රය කියන්නේ ඕන රණ්ඩුවකට ළඟ ඉන්නව නම් නේද? අනේ ස්වාමීන් වහන්සේ දන්න කාලේ ඉඳලා මගේ දුකේදී සැපේදී ළඟ හිටියේ මේ මිනිස්සේ මං කිව්වොත් ඕන මිනිහක් හරි මට ලේවි මගේ කල්යාණ මිත්‍රයා මෙයා තමයි කියලා කියනවා. ඒ කල්යාණ මිත්‍රයා නෙවෙයි. හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. එයාට විශ්වාසවන්ත. නමුත් කල්යාණ මිත්‍ර කියන වචනෙන් එයා හඳුන්වන්න බෑ. තව සමහරෙක් කියනවා ස්වාමින් වහන්සේ අහවලා මගේ කල්යාණ මිත්‍රයා මට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා පොඩි පරහකට තියෙන එයා ආගමේ කියලා කියනවා. අන්‍ය ආගමිකයෙකුට කල්යාණ මිත්‍ර වෙන්න බෑ. හොඳ යාළුවෝ සත්පුරුෂයෝ වෙන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍ර කියන වචනෙන් හඳුන්වන්න බෑ ඒ කට්ටිය. ඇයි ඒ? කල්යාණ මිත්‍ර කියන වචනයටම අනන්‍ය වූ ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද ඒ? කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශ්‍රද්ධාව අනිත් අය තුලත් පිහිටුවනවා. මේක කල්යාණ මිත්‍රකම. ඒතර ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් විශ්වාස කරන එකනේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළිගැනීම තමයි ශ්‍රද්ධාවේ මූලික ලක්ෂණ. ඒතර එහෙම ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළිගන්නේ කවුද? බෞද්ධයෝ විතරයි. නේද? අන්‍යාගමිකයෝ බුදුහාඳුරෝ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ විදිහට පිළිගන්නේ නැහැ. අන්‍යාගමිකයන්ට ශ්‍රද්ධාව නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් බෞද්ධයෙකුටම පමණයි. ඒතකොට එයා ළඟ තියෙන ශ්‍රද්ධාව. එයා ශ්‍රද්ධාව තමන් ළඟ තියාගෙන නිකන් ඉන්නේ අනිත් අයට ශ්‍රද්ධාව ඇති කරනවා. ඊළඟට කල්යාණ මිත්‍රයා සීල ගුණයෙන් යුක්ත. හොඳට පන්සිල් රකින්න, පොයට අටසිල් රකින්න කෙනෙක්. තමන් සිල්වන්ත වෙනවා වගේම අනිත් අයටත් සීලයට නැඹුරු කරන අවස්ථාව ලබා දෙනවා. පන්සිල් ආරක්ෂා කරනවා. පන්සිල් කඩන්න සපෝට් කරන්නේ නැහැ ඒ අය. කල්යාණ මිත්‍රයෝ කවදාවත් පන්සිල් ආරක්ෂා කරන්න උපකාර කරනවා. පොයට සිල් සමාදන් කරවන්න එකගෙන යනවා. ඒ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. ඊළඟට කල්යාණ මිත්‍රය හරිම ත්‍යාගශීලී. පරිත්‍යාගය පුරුදු කරන දන් දෙනවා. තමන් විතරක් දෙන්නේ නැහැ අනිත් අය ලවත් දෙනවා. තමන්ට දෙන්න හැකියාව තියෙද්දි කියනවා අනේ මම මෙහෙම දානයක් දෙනවා. එයාත් පොඩ්ඩකින් හරි මේකට සම්මාදන් වෙන්න කියලා අනිත් අය එකතු කරගන්න. ඒක හරිය හොඳ දෙයක් නේ. පින්කමක් කරනකොට තනියෙන් කරන්නේ නැතුව අනිත් අයත් සම්මාදන් කරගන්න. රුපියල් 100ක් යනවා නම් රුපියල හරි දෙන්න මං ඉතින් රුපියල් 90ක් හරි දාන්නම් කියලා එකතු කරලා දෙනවා නම් ඒක හරීම වටින දෙයක්. ඒ සමහරව ඉන්නවා පින්කම් කරනකොට එහෙම තව කට්ටිය එකතු කරගත්තාම Tamanට ලැබෙන්න තියෙන කොටස අඩු වෙනවා කියලා හිතනවා. ඒ නිසා හොර රහසේ තමයි පින්කම් කරන්නේ. නේද? පින්නොති භෞතික දේවල් නම් එහෙම තමයි බෙදා හරින්න ශක්තිය අඩු වෙලා යනවා. මේ පැන් ඉදුරෙන් පැන් චුට්ටක් වළඳන්න පැන් ටික අඩු වෙලා යන්න පුළුවන්. බත් පිඟානකින් බත් කටකට කන්න ඒක අඩු වෙනවා. හැබැයි පින කියන්නේ එහෙමනේ. හිතන්න බෙදා දෙන්න වැඩි. හරියට පහනකින් තවත් පහන් 100,000 ගාණක් දැල්ලුවත්
මුල් පහනේ ආලෝකයේ අඩු නොවන්නාසේ ආලෝකයේ වැඩි වෙනවා වගේ පින වේදා හරින්න වැඩි. අන්න ඒක හොඳට තේරුම් අරගන්න ඕන. ඉතින් ගොඩක් අය ඔක දන්නේ නැති හින්දා අර පින් දෙනකොටත් දෙන්නෙත් කොටසයි. කොහොමද? මං කරගත්ත පිනෙන් කොටසක් මම ඥාතීන්ට අනුමෝදන් කරනවා, කොටසක් දෙවියන්ට අනුමෝදන් කරනවා, වැඩි කොටස මට දිවිචාවේ කියලා හිතනවා. නේද? එතනම තියෙන්නේ තණ්හාව. එහෙම හරියන්නේ නැහැ. ඉතින් කල්යාණ මිත්‍රයා තමන් දන් දෙනවා අනිත් අයත් දීමට පුරුදු කරගන්න, සම්බන්ධ කරගන්න. දැන් ලක්ෂණ 3ක් කිව්වා. හතරවෙනි ලක්ෂණය කල්යාණ මිත්‍රයා සම්මා දිට්ඨියෙන් යුක්ත අනිත් අයට සම්මා දිට්ඨිය ඇති කරනවා. අන්න සම්මා දිට්ඨිය ඇති කරන්න නම් මොකද කරන්න ඕන? ලක්ෂණ දෙකක් තියෙනවා සම්මා දිට්ඨිය ඇති වෙන්න. ඒ තමයි පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයයි. සම්මා දිට්ඨිය ඇති කරගන්න අනුන්ගෙන් අහලා දැනගන්න ඕන. ඉස්සර කාලේ තාක්ෂණය අනුව තිබුණ අසා ගැනීම විතරයි. දැන් දැන ගැනීම සඳහා අසා දැන ගැනීම විතරක් නෙවෙයි බලා දැන ගැනීම පුළුවන්. දැන් මේ නේද වීඩියෝ තාක්ෂණයෙන් ඔබ කරන්නේ බලා දැන ගැනීමක්. ඊට පස්සේ දැන් බ්‍රේල් තාක්ෂණයට බණ එහෙම අල්ලන්නත් පුළුවන්. නේද? විවිධ ක්‍රම වලින් ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. එතකොට දැන් මේ කටින දායක කමිටුව කරන්නේ වටිනාම සම්මා දිට්ඨික ක්‍රියාවක්, කල්යාණ මිත්‍ර ක්‍රියාවක්. බොහෝ දෙනාට ධර්මය අහන්නට ඉඩ අවකාශ සලසා දීම. ඒ තුල සම්මා දිට්ඨිය වැඩෙනවා. එහෙම සම්මා දිට්ඨිය වැඩෙනවා. තමන් තුල සම්මා දිට්ඨිය දිනු කරගන්න වගේම අනිත් අයටත් මේ සම්මා දිට්ඨිය ඇති කරනවා. ඒතර ඕක තමයි කල්යාණ මිත්‍ර ලක්ෂණ. ඒතර පාප මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද? පාප මිත්‍රයා තුල ශ්‍රද්ධාවක් ඇත්තෙම නැහැ. අනිත් අයගේ තියෙන ශ්‍රද්ධාවත් විනාශ කරලා දානවා. අන්න ඒ වාගේ ඔබේ ශ්‍රද්ධාව නැති කරන පාප මිත්‍රයෝ ඔබ වටා ඉන්න පුළුවන්. ඒ අය හොඳින් තේරුම් අරගෙන උපක්‍රමශීලී වේ අය මගහැර යන්න. තරහ වෙන්න යන්න එපා. ආශ්‍රය කරන්න වෙලාව නෑ කියලා හරි වෙනත් මොකක් හරි උපක්‍රමයක් යොදලා හැමින් සැරේ එතනින් මාරු වෙලා යන්න. මොකද එතන හිටියොත් ඔබේ ශ්‍රද්ධාව පිරිහෙන්න පුළුවන්. ඔබ විනාශයට ඇදලා දාන්න පුළුවන්. එනිසා පාප මිත්‍රයාගේ ලක්ෂණය ඔබ තේරුම් ගන්න. පාප මිත්‍රයන්ට ශ්‍රද්ධාවක් නැහැ. අනිත් අයගේ හිතේ තියෙන ශ්‍රද්ධාවත් විනාශ කරලා දානවා. ඊළඟට පාප මිත්‍රයා සිල්වන්තෙක් නෙවෙයි, දුස්සීලේ. දුස්සීලයා මොකද කරන්නේ? තමන්ගේ පිරිස වැඩි කරගන්න. ඒ නිසා දුස්සීලයා හැමතිස්සෙම තමන් විතරක් දුස්සීලකම් කරන්නේ නැතුව අනිත් අයවත් ඇදලා ගන්න. නේද? ඔය බොන අය එහෙමනේ තනියෙන් බොන්නේ නැතුව අනිත් අයවත් ඇදලා ගන්නෙ ඒ පාප මිත්‍ර සේවනයේට. දුස්සීලක අන්න ඒ වාගේ තැන්වල රැඳී හිටියොත් මමත් විනාශ වෙනවා, මගේ කල්යාණ මිත්‍ර ධර්මත් විනාශ වෙනවා කියන එක තේරුම් ගන්න. නේද? එතකොට ඒ වාගේ පාප මිත්‍රයෙක් ඇසුරු කරන්න ගත්තොත් අධ්‍යාත්මිකවත් පිරෙනවා, භෞතිකවත් පිරෙනවා. කායිකවත් මානසිකවත් ලෙඩ වෙනවා. දැන් බලන්න කොරෝනා හැදිච්ච කවුරු හරි මිනිස්සෙක් එක සිගරට් එකක් බීලා ඒ සිගරට් එකම තවත් 10-15 දිනකට බොන්න දුන්නාම කොරෝනාව පැතිරිච්ච හැටියට ලංකාවේ ඕන තරම් උදාහරණ තියෙනවා. නේද? ඒ පාප මිත්‍ර සේවනයේ නිසා බලන්න හිතත් ලෙඩ වෙනවා, ගතත් ලෙඩ වෙනවා. අන්න ඒ වාගේ තැන් තියෙනවා. ඒවා පහනප්පදාන. එවන් පාප මිත්‍රයන්ව පොඩ්ඩක් ඈත් කරන්න බලන්න. පාප මිත්‍රයා තමන් දුස්සීල වෙනවා වගේ අනිත් අය දුස්සීල කරනවා. පාප මිත්‍රයා ලෝභයි, දෙන්නේ දෙනවට වැඩි ඒකේ ප්‍රතිවිරුද්ධ දේ කරන්නේ හොරකම් කරන අනුන්ගේ දේවල්. අනිත් අයට දෙන්නෙත් නැහැ. අපෝ වැඩන්නේ අපරාධි සල්ලි නාස්ති කරන ඕවා වෙන දෙයකට යොදවන්න කියලා ආදී වශයෙන් දන් දෙනකොට පින්කම් කරනකොට ඒවා මග අහුරනවා. ඒ පාප මිත්‍රයන්ගේ ස්වභාවය. මේ කියන ලක්ෂණ තියෙන අය ඔබ වටා ඉන්න පුළුවන්. ඒ නිසා හොඳින් තීරුම් අරගෙන අද ඉඳලා මේ මිනිස්සු පාප මිත්‍රයෙක් අද ඉඳලා එයත් එක භජනයක් නැහැ මගේ කියලා එමෙ එක සැරේට තරහ වෙන්න යන්න එපා. උපක්‍රමශීලීව කටයුතු කරන්න. පුද්ගලයා දුරස් කරනවාට වැඩිය එයාගේ ගති ලක්ෂණ ඔබෙන් දුරස් කරන්න ඔබ වෑයම් කරන්න. සමහර වෙලාවට මේ කියන පාප මිත්‍රයා ඔබේම මහත්ය වෙන්න පුළුවන්.
මේ කියන පාප මිත්‍රය ඔබේම නොවන වෙන්න පුළුවන්. ඉතින් මේ බණ ඇහුවා කියලා ඩිවෝස් වෙන්නද? නේද? එහෙම වෙන්න බෑනේ. හැබැයි ඩිවෝස් කරන්න මොනවද? ගති ලක්ෂණ. පුද්ගලය නැතුව ඒ පුද්ගලයාට සම්බන්ධ වෙලා තියෙන දුර්ගුණ තියෙන අන්න ඒවයින් ඈත් වෙන්න. ඩිවෝස් කරන්න බැරි නම් සෙපරේට් වෙන්න. එහෙම වෙලා ඈත් වෙලා දුරස් වෙලා ඒ හොඳ ලක්ෂණ පුරුදු කරගන්න වෑයම් කරන්න. ඊළඟට කල්යාණ මිත්‍රයේ සම්මා දිට්ඨිකයිනේ. පාප මිත්‍රයා මිත්‍යා දෘෂ්ටිකයි. එයා මිත්‍යා දෘෂ්ටික අදහස් වල එල්ලිලා ඉන්නවා වගේම අනිත් අයටත් මිත්‍යා දෘෂ්ටිය පතුරවනවා. දැන් එහෙම පාප මිත්‍රයෝ ඉන්නවනේ. බුදුහාඳුරෝ ලංකාවේ ඉපදුන අය ඊට පස්සේ මේ ධර්මය දැන් මේ තියෙන ධර්මය නෙවෙයි ආදී වශයෙන් කියන පාප මිත්‍රයෝ තවත් පිරිස් ඒවාට ගුණ කරගන්න බලාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික ආකල්ප පතුරවන අය ඉන්නවා. අන්න ඒවෙන් ඈත් වෙන්න වෑයම් කරන්න ඕන. එතකොට මෙන්න මේ උපන් අකුසල් දුරු කිරීම කියන එක යටතේ අපි අසත්පුරුෂයන් ඇසුරු කරගෙන ඉන්නව නම් මෙතෙක් කල් ඒ අසත්පුරුෂ භාවයෙන් නිදහස් වෙන්න වෑයම් කරන්න. ඒක පහන ප්‍රධානයක්. ඊළඟට අසත්පුරුෂය ඇසුරු කරොත් ඒ කාන්තයෙන්ම ලැබෙන ප්‍රතිලාභය තමයි අසත් ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන. අසත්පුරුෂයකින් කවදාවත් සත් ධර්මය අහන්න හම්බෙන්නේ නැහැ. එතකොට අසත් ධර්මය අහන්න ලැබෙනකොට ඒ වාගේ ධර්මය අසත් ධර්මය කියලා තේරුම් අරගෙන ඒවාට අහන්න තියෙන උවමනාව අයින් කරගන්න. පුළුවන් තරම් ඒවෙන් ඈත් වෙන්න. ඒවා නොඅසා ඉන්න. ඕවා ඇහුවාම හිත කෙලෙසෙනවා කියලා වටහාගෙන ඒවෙන් ඈත් වෙලා ඉන්න වෑයම් කරන්න. අසත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් වළකින එකත් පහනක් ප්‍රධානයක්. ඊළඟට අසත් ධර්මයේ ඇහුවොත් මොකද වෙන්නේ? අසත් ධර්මයේ ඇහුවොත් හිතේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ කලකිරීම. අශ්‍රද්ධාව. නේද? අශ්‍රද්ධාව හිතේ ඇති වෙන කලකිරෙන ස්වභාවයන් තියෙනවා නම් ඒ වයින් කලකිරෙන්න යන්න එපා. මම මෙතෙක් කල් හිතේ ඇති කරගත්තා පැහැදීමක්. මේවා අහන්න ගියාම මගේ හිත කලකිරෙනවා. ඒ හින්දා මම මේවා අහන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. මේ එක පුද්ගලයන්ගේ දුර්වලකම් සමස්තයක් හැටියට ගන්නෙ නැහැ කියලා කල්පනා කරනවා. දැන් මේ සමාජ මාධ්‍ය ජාලා බොහොම ප්‍රබලයිනේ. ඒ නිසා එක පුද්ගලයන්ගේ දුර්වලතා බොහොම ඉක්මනට සමාජගත වෙනවා. නේද? වෙනදාට වැඩිය හාමුදුරුවන්ගේ වැරදි දැන් ගොඩක් වෙලාවට ඔබට අහන්න දකින්න ලැබෙන්න පුළුවන්. එහෙම වෙනකොට මේ සමස්තයම නෙවෙයි. ඔය කොහෙත් ඉතින් එහෙම අය ඉන්නවා. කෙහෙල් ඇවරියක් ගත්තාම කුණු වෙච්ච නරක් වෙච්ච කෙහෙල් ගෙඩියක් දෙකක් ඔය කෙහෙල් ඇවරියක තියෙනවනේ. එහෙම වුණාම මොකද කරන්නේ? කෙහෙල් ඇවරියම විසිකරනවද? නෑනේ. නරක් වෙච්ච කෙහෙල් ගෙඩිය කඩලා දාලා ප්‍රයෝජන ටික ගන්නවා. අන්න ඒ වාගේ අපි තේරුම් ගන්න හාමුදුරු කෙනෙක් වුණත් වරදක් කරාම සමස්ත සංඝයාටම දොස් කියන්න බනින්න යන්නේ නැතුව ඒ අදාළ වැරදි කරන එක්කෙනාව අයින් කරලා දාන්න. ඒක ඊටාම වැදගත්. එයත් එක්ක ඇසුරු කරන්න ගියාම ඒව හිතන්න ඒව බලන්න යාළගේ ඇසරීම් බලන්න ගියාම මගේ හිත කිලසෙනවා. මම මෙච්චර හොඳින් හිත පිරිසිදු කරගෙන තියෙන වෙලාවේ මේ වගේ කබල් වීඩියෝස් බලලා මම මොකටද මගේ හිත නරක කරගන්නේ කියලා ඒවා බලන්න නැතුව ඉන්න. ඒව ප්‍රහාණය කරන්න. සමහරු ඒ වුණාට හරි කැමති. සාමාන්‍ය මිනිස්සු රසට කැමතිනේ. බහුතරයක් කැමති රසක් තියෙනවා. ඒ තමයි කුණු රස. නේද? අනුන්ගේ කුණු හාර අවුස් රස විඳින්න කැමති. හැබැයි වෙන්නේ මොකක්ද? තමන් පිරිහෙනවා. බලන්න අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ අපේ හිත. අනුන්ගේ නරක බලන්න නරක වෙන්නේ අපේ හිත. වෙන මොනවත් නෙවෙයි. ඉතින් හිත හදාගන්න හොඳ දේවල් තියේදී අපි එච්චර පිරිහෙන්නේ. අන්න ඒ නිසා ඔබ වෑයම් කරන්න උත්සාහවත් වෙන්න. ඔබේ හිතේ හැම කලකිරීම ඇති වෙලා තියෙනවා නම් ඒව ප්‍රහාණය කරගන්න. ඒව අඩු කරගන්න. ශ්‍රද්ධාව නැති වී යාම තිල එක එක්කෙනා කරේ කලකිරීම වෙන්න පුළුවන්. දැන් සමහරු මාත් එක්කම ඇවිල්ලා කියන ස්වාමින් වහන්සේ මන් නම් අර හඳුරන්ට වඳින්නත් කැමති නැහැ. අර සිවුර කරේ දාගෙන ඉඳ සිවුරට වඳිනවා කියලා. එහෙම කියන අය ඉන්නවනේ. සිවුරට වඳින්න ඕනද? සිවුරට වඳින්න ඕනේ නැහැ.
සිවුරට වඳින්න ඕන නම් ওই පිරිකර කඩයක් ඉස්සරහට ගිහලා වැඳගෙන හිටියේ මාරේනේ. නේද? සිවුරු පිරිකර වුණ තරම් තියෙන අර මරදාන දිගටම වැඳගෙන ඉන්න පුළුවන් සිවුරු වලට වඳින්න. සිවුරට නෙවෙයි වඳින්නේ. සිවුර දරාගෙන ඉන්න පුද්ගලයා නියෝජනය කරන ගුණයට. ඒක කෙනෙක් හිතන්න පුළුවන් ඒතකොට අපි වඳින එක්කෙනා ළඟ ගුණයක් නැත්තම් ඒක අපට කමක් නැහැ. අපි අපේ හිතින් වඳින ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරගෙන. එහෙම සිහිපත් කරන සැනෙන්ම හිත පිරිසිදු වෙන්නේ අපේ. යම් කිසි දුර්වල පුද්ගලයෙක් මුල් කරගෙන හරි හිත පිරිසිදු කරගන්න පුළුවන්. ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? මකාදේව රජුරු බණ අහන්නේ කියලා කටට පැන්න කාගේද? යකාගේ. මේ යකා දන්න බණක් තියනවද කියලා හිතුවේ නැහැ. යකාගෙන් හරි හොඳ දෙයක් ගන්න පුළුවන් නම් ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා බාහිර සමාජයේ පුද්ගලයන්ගේ අගුණ දුර්වලකම් අල්ලාගෙන තමන් ආධ්‍යාත්මිකව පිරිහෙනවා නම් ඒක තමන්ගේ දුර්වලකම. අන්න ඒ වගේ ගති ලක්ෂණ ප්‍රහාණය කරන්න, අඩු කරගන්න. ඒතකොට ඒ වගේ නිතරම අනුන්ගේ දොස් වැරදි නිසා ගැටෙන ස්වභාවය ඔබ ළඟ ඇති. එතකොට මේ උපන්න අකුසල් ප්‍රහාණය කරනවා කියන්නේ අන්න ඒ වගේ ගති ලක්ෂණ දුරු කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන. වෑයම් කරන්න ඕන. ඊළඟට මේ අශ්‍රද්ධාවත් එක්ක එන එකක් තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් මෙනෙහි කරන එක. ඒ කියන්නේ සිහිය නුවණ නැතුව හේ කල්පනා කරන කෙලෙස් වැඩි වෙන විදියට. ඒතර කෙලෙස් වැඩි වෙන විදියට අරමුණක් හිතන්න යන එක පිරිහෙන්න හේතුවක් බව දැනගෙන ඒ විදියට අයෝනිසෝ මනසිකාරයත් බැහැර කරන්න වෑයම් කරන්න. ඊළඟට අසති අසම්පජඤ්ඤය කියලා එකක්. සති කියන්නේ සිහියනේ. අසති කියන්නේ සිහිය නැතිකම. අසම්පජඤ්ඤය කියන්නේ නුවණ නැතිකම. දැන් සමහර ඉන්න වැඩක් කරන්න ගියාම සිහි නුවණක් නැහැ. තමන් කරන කාර්ය පිළිබඳ අවධානයක් නැහැ. සිහියක් නැහැ. දැන් ඒ ගතිය ඔබට තියෙන්න පුළුවන්. මේක භාවනාවම විතරක් නෙවෙයි. බණ ඇසීම විතරක් නෙවෙයි. gedara dore අනිත් කටයුතු කරනකොටත් සිහි කල්පනාව නැතුව කරන අය කොච්චර ඉන්නවද? නිතර දෙවීරිය අමතක වෙන අය කොච්චර ඉන්නවද? පනාව ඔළුවේ ගහගෙන පනාව හොයන අය කොච්චර ඉන්නවද? අපි සමාජයේ. නේද? ඉතින් ඒවා තමා තුළ තියෙන දුර්වලතාවද කියලා බලන්න. එහෙනම් ඒව උපන්න අකුසල්. ඒ සිහි නුවණ නැතිකම. එතකොට අන්නේ උපන්න අකුසලය ඔබ ප්‍රහාණය කරගන්න. අසති අසම්පජඤ්ඤය වෙනුවට සති සම්පජඤ්ඤය හිතට ගන්න වෑයම් කරන්න. අසති අසම්පජඤ්ඤය දුරු කරන්න වෑයම් කරන්න. ඉතින් මේ අසති අසම්පජඤ්ඤය තියෙනකොට ඇති වෙන ධර්මතාවයක් තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් ටික තියෙනවනේ. ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූපාදී අරමුණු මුල් කරගෙන ඒවයි ඇලෙන්න යනවා, ඒවයි ගැටෙන්න යනවා, මුලා වෙන්න යනවා. ඒ සිහිය නුවණ නැහැ. සිහිය නුවණ නැති වෙච්ච ගමන් ඉන්ද්‍රියන් අසංවර වෙනවා. ඉන්ද්‍රියන් තුලින් කෙලෙස් ඇවිස්සෙනවා. ඒ කෙලෙස් ඇවිස්සුනහම මොකද වෙන්නේ? අන්න ත්‍රිවිධ දුෂ්චරිතයට යනවා. ත්‍රිවිධ දුෂ්චරිතය කියන්නේ කයින් සිතින් කයින් වචනින් කරන වැරදි ක්‍රියාකාරකම්. එතකොට ඔබ අන්න ඒ වාගේ ත්‍රිවිධ දුෂ්චරිතයන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර මං මතක් කළා පළවෙනි දේශනාවෙදිත් මතක් කළා අපි අතින් වෙන ත්‍රිවිධ දුෂ්චරිතේවත් පාප ධර්ම. ඒ තමයි සිතින් වෙන පව් තියෙනවා තුනක්. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියලා. අන්න ඒව ඔබගේ හිතේ ඇති. දැන් බලන්න අභිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය කිව්වනේ. අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න තියෙන කැමැත්ත. ඒව කොච්චර ඇද්ද සමහර වෙලාවට අනේ ඒක යාට නැතුව මට තිබ්බනම් කොච්චර හොඳයිද? ඔය ආදී වශයෙන් හිතෙන සිතිවිලි තියෙන්න පුළුවන්. එහෙම සිතිවිල්ලක් ආපු ගමන්ම මොකද්ද කරන්න ඕන? ලැජ්ජ වෙන්න ඕන. බය වෙන්න ඕන. පවට විතරක් නෙවෙයි ලැජ්ජ වෙන්න ඕන. අකුසලයටත් ලැජ්ජ වෙන්න ඕන. අකුසලයටත් බය වෙන්න ඕන. එහෙම බය වෙලා එවන් සිතිවිල්ලක් හිතේ තියාගන්න හොඳ නැහැ. ඒ විතරක් නෙවෙයි එවන් සිතිවිලි හිතා ඉන්න හොඳ නැහැ. හිතා ඉන්නකොට මනෝ කර්ම විදියට කර්ම රැස් වෙන්නේ. එමෙ හිතන්න යන්නත් එපා. පුළුවන් තරම් ඒ අවිද්‍යාව නැති කරගන්න. ව්‍යාපාදයක් ආවොත් ඒක තරහ ඇති වෙලා ඒක වැඩි දියුණු කරගෙන ඒ ගැනම හිතන්න යන්න එපා. සමහරුන් කවුරු හරි බැන්නහම ඒ බැනුම මුල් කරගෙන තරහ හට ගන්නවා. බැනුම ඇහෙන්නේ කනෙන්නේ. කනට ඇහෙන බැනුම ශබ්දයක්.
ශබ්දය තමයි නිමිත්ත. ඒ නිමිත්ත මුල් කරගෙන ඔන්න පටිඝය ඇවිස්සෙනවා. තරහ. ඊට පස්සේ මොකද කරන්නේ? අයෝනිසෝ මනසිකාරයෙන් අසති අසම්පජඤ්ඤයෙන් අර ශබ්දය ගැන හිත ඉන්නවා. ඒ ශබ්දයට වටිනකම් දෙනවා. කොහොමද හිතන්නේ? බෑන්නට නම් කමන්නේ. අහවලත් මතක් කරලා බෑන්නනේ. මගේ ජීවිතේට මෙහෙම බැනුම් අහලා නැහැ. අර ස්ටාෆ් එකේ ඔක්කොම බලාගෙන ඉඳිද්දි බෑන්නේ. වස ලැජ්ජාව ඔය විදිහට හිතනවා. බැනපු මිනිහ ගෙදර ගිහිල්ලා බුදියගෙන අත් ඉවරයි. අහපු එක්කෙනා මේක දැන් පෝෂණය කරනවා. එහෙම කරන්න හිතේ අර කෙලෙස් වැඩිනවා. අර වේගය ආවේගයක් බවට පත් වෙනවා. අන්න බලන්න. ඊට පස්සේ ඒව දරා ගන්න බැරි වුණාම වචී දුස්චරිත කරනවා. ඊට වැඩිය සැර බැනුමකින් බඩිනවා. එහෙම නැත්නම් අතට අවුෙච්ච එකකින් ගහනවා. කායික ක්‍රියාකාරකම් කරනවා. ඒ නිසා මොකද කරන්න ඕන? අර ව්‍යාපාදයේ නැතිවීම සඳහා ඒක දුරු කර ගැනීම සඳහා ප්‍රහාණය කර ගැනීම සඳහා වෑයම් කරනවා. ඔබ මේ බණ අහන ඔබටත් එහෙම තරහ ඇති වෙන කෙනෙක් වෙන්න පුළුවන්. තරහ යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒව අඳුන ගන්න. ඇත්තනේ නම් මටත් ওই වගේ තරහ යනවනේ. මං එහෙම තරහ ගියාම ඒක නැති කරගන්න මං උත්සාහ කළා තියෙනවද? ආදී වශයෙන් බලන්න. මට ඕන තැනකදී බනින්න හිතන තැනකදී ඒ නොබැන ඉන්න පුළුවන් ශක්තිය තියෙනවද? මං අධ්‍යාත්මිකව මේ මට්ටමට දියුණු වෙලාද ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න. එහෙම බලලා මොකද කරන්න ඕන? අන්න ව්‍යාපාදේ ප්‍රහාණය කරගන්න වෑයම් කරන්න. පහාන ප්‍රධාන. ව්‍යාපාදේ විතර නෙමෙයි මිච්ඡා දිට්ඨියත් එහෙමයි. මිත්‍යා දෘෂ්ටික ආකල්පත් ඔබේ හිතට එන්න පුළුවන් නිතරම. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික ආකල්ප හිතට එනකොට මේව හිතන්න ගියාම හිත නරක වෙන අවුල් වෙලා යනවා කියලා කල්පනා කරලා වෙන එකක් ගැන හිතන්න. සම්මා දිට්ඨිය ඇති වෙන එකක් ගැන හිතන්න. හොඳ බණක් අහන්න. එතකොට මොකද වෙන්නේ? අර හොඳ සිතුවිල්ලෙන් නරක සිතුවිල්ල පළවා හරිනවා. බුදුහාඳුරු ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. දැන් ඔය ලී බඩු වල තියෙනවනේ මේ ඇන මේ ලී වලින් හදපු ඇන. ඉතින් ඔය ඇණයක් දිරලා යාම නිසා එළි අපි හිත පුටුවක් නම් ඒ පුටුව හෙල්ලෙන්න ගන්නකොට ওই පුටුව හදන්න කවුරු හරි දක්ෂ වඩුවෙකුට ගිහින් එනවා. ඒ වඩුව මොකද කරන්නේ? දිරච්ච ඇණේ දැකලා ඒ ඇණේ ප්‍රමාණයටම දිගට මහතට පළලට තවත් හොඳ ශක්තිමත් ලීයකින් ඇණයක් හදලා අර දිරාපු ඇණේ උඩ තියලා මිටියකින් අර අලුත් ඇණේට තට්ටු කරනවා. එහෙම තට්ටු කරන්න එක පැත්තකින් අර දිරාපු ඇණේ කෑලි ගැලවි එළියට යනවා. අලුත් ඇණේ පුටුව ඇතුළට ගිහිල්ලා පුටුව ශක්තිමත් කරනවා. අන්න ඒ වගේ ඔබ මොකද කරන්න ඕන? අර මිත්‍යා දෘෂ්ටික ආකල්ප හිතට එන හැම මොහොතකම සම්මා දිට්ඨි ආකල්ප නැමැති අලුත් ඇන වලින් හිත ශක්තිමත් කර ගන්න ඕන. අන්න ඒ සඳහා නරක දේ හොඳ දේයින් ප්‍රහාණය කිරීම සඳහා ඔබ දක්ෂයෙක් වෙන්න ඕන. ඒකට ඔබ වෑයම් කරන්න ඕන. ඒක නිකන් වෙන්නේ නැහැ. ඒක වීරය කරලා උත්සාහය ඇති කරගෙන කැපවීමෙන් යුතුව ඔබ ඒ කාර්යය සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් මේ ත්‍රිවිධ දුෂ්චරිතයන්ගෙන් සිද්ධ වෙන වචී දුෂ්චරිත. වචී දුෂ්චරිතය කියන්නේ බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක, හිස් වචන කියන එක. ඒතර ඔබත් මේ වෙනකොටත් මේ බොරු කියන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහරුන් පුරුද්දක් විදිහටම බොරු කියනවා. ලැජ්ජාව බය නැතිකම නිසා. බොරු කියන්න ලැජ්ජාවක් බයක් නැති එක්කෙනාට කරන්න බැරි අපරාධයක් නැහැ කියලා බුදුහාමුදුරු රාහුලෝවාද සූත්‍රයේදී පුංචි රාහුල හාමුදුරන්ට අවවාද වශයෙන් කියනවා. එතකොට දැන් සමහරව අද කාලේ නම් ඉන්නවනා ඉතින් ඔය පොඩි බොරුවක් සැහැල්ලු බොරුවක් කිව්වට කමන්නේ. ඒක අහිංසක බොරුවක් ආදි වශයෙන් ඒකට නිකන් හොඳ මේ දේවල් ආරෝපණය කරගෙන තිබෙනවා. එහෙම නෑ. බොරුව නම් බොරුව තමයි. ඒතර බොරු නොකියා ඉන්න ඔබ වෑයම් කරන්න ඕන. බොරු නොකියා ඉන්න නම් මොකද්ද කරන්න ඕන? නිතරම සත්‍යයේ පිහිටා කටයුතු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට බොරු මුසාවාදයේ ප්‍රහාණය කරන්න ඒක පහනක් ප්‍රදාන. ඒක නිකම් මෙන්න බෑ. පුරුද්දක් තියෙනවා නම් බොරු කියලා පුරුද්දක් තියෙනවා නම් කටට ඉක්මනට මෙන්නේ බොරු තමයි. ඒ නිසා පුළුවන් තරම්
සිහිය නුවණ පාවිච්චි කරලා බොරුවක් එන වෙලාවේදී පරිස්සම් වෙන්න ඕන. ඒවා නවත්ත ගන්න වෑයම් කරන්න, ප්‍රහාණය කරන්න වෑයම් කරන්න. ඇත්ත කියන්නත් ඕන. ඇත්ත කියනකොටත් සිහිය කල්පනාව තියෙන්න ඕන. මොකද ඇත්ත හැම ඇත්තක්ම හොඳ වෙන්නේ නැහැ. අපිට ඇත්ත වුණත් තව කෙනෙකුට ඒක නරක වෙන්න පුළුවන්. අර පැරණි කියමනක් තියෙනවා සත්‍යම් බ්‍රූයාත් ප්‍රියං බ්‍රූයාත් න බ්‍රූයාත් සත්‍යම් අප්‍රියම්. ඇත්තක් කියන්න ප්‍රිය වූ දේත් කියන්න. න බ්‍රූයාත් සත්‍යම් අප්‍රියම්. ඇත්ත වුණත් කියන්න එපා අප්‍රිය නම් අනවශ්‍ය අර්බුද ඇති වෙනවා නම්. අන්න ඒ නිසා ඒකත් හොඳට කල්පනා කරලා බල කටයුතු කරන්න. ඊළඟට සමහරු ඉන්නවා ඔබ අතින්ම සමහර වෙලාවට පරුස වචන වෙන්න පුළුවන්. සමහරු ස්වභාවයෙන්ම පුරුද්දක් විදිහටම පරුස වචන කියනවා. ඒක සාංශාරික හුරුවක් විදිහට තියෙනවා සමහරුන්ට. සමහර වෙලාවට නොගැලපෙන වචන වෙන්න පුළුවන්. ඒවා ආයාසෙන් පාලනය කරගන්න. සමහර ප්‍රාදේශීයව පුරුදු වෙච්ච වචන තියෙනවනේ. ඒ වචන ඒ ප්‍රදේශයට ගැලපුණාට වෙනත් ප්‍රදේශයකට ගැලපෙන්නේ නැහැ. දැන් මම මාතරනේ. මාතර අපිට පුරුදු වචනයක් තමයි ඔහේ කියන එක. ඔහේ මක්කයි කරේ, ඔහේ කොහෙද ගියේ, ඔය ආදි වශයෙන් කියනවා. හැබැයි දැන් මං ඉතින් ජීවිත කාලේ වැඩි හරියක් ඉඳලා තියෙන කොළඹනේ. ඉතින් මාතර පුරුද්දට මං කොළඹ කතා කරන්නේ. ඔහේ කියලා මං දන්නවා තමයි. නමුත් කොළඹ ඇත්තන්ට කතා කරනකොට ඔහේ කියන්නේ. ඇයි මෙහෙ ඔහේ කිව්වොත් ටිකක් හිත රිදෙන වචනයක් ඒක. අන්න ඒ නිසා අනේ ඉතින් මං ඒ පුරුදු වෙලා තියෙන හැටිනේ ඒක කිව්වට මගේ හිතේ එහෙම අදහසක් තිබ්බේ නෑ කියලා බේරෙන්න සමහරු කියනවා. නමුත් පුරුදු වෙන්න. මොකද්ද? අර නොගැලපෙන පුරුදු තියෙනවනේ ඒවත් අතහරින්න පුරුදු වෙන්න. ඒකත් පහනප්පදානිය තමයි. ඒක වායමක්. උපන් අකුසල් දුරු කරගන්න කරනු ලබන වායමක්. අන්න ඒ වාගේ. ඊට පස්සේ ඔබ කේලම් කියන්න පුරුදු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සමහරුන්ගේ ස්වභාවය එහෙමනේ නේද? ඒ වාගේ එක එක අය ඉන්නවා. සමහරු ඉන්නවා මේ කිංස්ලා ක්වීන්ස්ලා ඉන්නවා. කිංස්ලා ක්වීන්ස්ලා මොන සම්බන්ධය? ගොසිප් සම්බන්ධය. එහෙම හිට කියන ගොසිප් ක්වීන් කියලා. නේද? එයාගේ වැඩේම මොකද්ද? ටෙලිෆෝන් එක අරගෙන වටේට කරකව අහනවා. මොනවද අලුත් නිවුස් කියලා නිවුස් ටික එකතු කරගෙන හැම තැනම ભેද ඇති වෙන විදිහට කියවෙනවා. ඒක පුරුද්දක් වෙන්න පුළුවන්. මේ බණ අහන ඔබෙනුත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔබ එහෙම දුර්වලකම් කරන කෙනෙක් නම් අන්න ඒක දුර්වලතාවයක් බව තේරුම් වචී දුෂ්චරිතයක් බව තේරුම් ගන්න ඒක හිතින් දුරු කරගන්න වෑයම් කරන්න. පහන ප්‍රධාන කියන්නේ ඒක. ඊළඟට හිස් වචන කියන ඔය වැඩකට නැති වචන කතා කර කර ඉන්න අය ගොඩාක් ඉන්නවනේ නේද? ටෙලිෆෝන් එකක් ගත්තාම ඒ ටෙලිෆෝන් එක අතහරින්නේ නැතුව ඔහේ ඕපදූප කියවන අය කොච්චර ඉන්නවද? සමහරු ඉන්නවා යම් යම් දේවල් වල කතාවන් පටන් ගත්තාම සීමාවක් නැහැ කතාව ඉවර කරගන්න දන්නේ නැහැ. මයික් එහෙම පෙන්වන්න බැරි අය ඉන්නවා. ඒ අයට සාමාන්‍ය කතාවටත් කියනවා මයික් ටයිසන් කියලා. එහෙම ඇවිල්ලා ඉතින් එල්ලිලාම අසීමිත විදිහට කතාවට පුරුදු වෙච්ච අය අපේ සමාජයේ ඉන්නවා. ඉතින් එහෙම වචී දුෂ්චරිතයෙන් වළකින්න. දැන් මේවා උපන් අකුසල් වෙන්න පුළුවන් ඔබ ළඟ තියෙන. ඒ උපන් අකුසල් කියන්නේ මේ සිතින් කයින් වචනෙන් කරන දුෂ්චරිත. ඒව නැති කරගන්න උත්සාහ කිරීම තමයි මේ දෙවෙනි වෑයම සම්මා වායාමය. ඊළඟ කාරණාව තමයි කයින් කරන දේවල්. පුරුද්දක් විදිහටම සත්තු මරණ වෙන්න පුළුවන්. සමහරව මරන්නේ නැහැ මැරෙනවා කියලා හිතලා නේ මදුරු එහෙම තලන්නේ තැලෙනවා සමහරුන්ට. ඒ ඇයි? ඒක ආයාසයෙන් හුරු වෙලා නැහැ. ඒක නවත්ත ගන්න. අන්නේ ඒ නරක වැඩේ කරනවා නම් ආයාසයෙන් ඒක ප්‍රහාණය කරගන්න වෑයම් කරන්න. ඊළඟට සමහර අය හොරකම් කරනවා. ඒ හොරකමත් දිගට කරගෙන ගියාම ලැජ්ජා බය නැති වුණා ඒක පුරුද්දක් බවට පත් වෙනවා. හොරකමත් ලෙඩක්නේ සමහරුන්ට මානසික ලෙඩක් ඉතින් ක්ලිප්ටොමේනියා කියලා ලෙඩක් තියෙනවා. හතරවෙනි ජෝර්ජ් රජුරවන්ටත් තිබුණා කියන්නේ. ඒ ජෝර්ජ් රජුරවන්ගේ පස්සෙන් නියෝජිතයෙක් යනවලු රජුරු හොරකම් කරපු ඒවට බිල් ගෙවන්න. ඒක මානසික ලෙඩක්.
ඉතින් සමහරු අන්න ඒ වගේ අනුන්ගේ දේවල් හොරකම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒකත් පුරුද්දක් නම් ඒක දැන් ජීවිතේට හුරු වෙලා තියෙන එකක් නෑ. ඒක නවත්ත ගන්න වෑයම් කරන්න. කාමයේ වරදව හැසිරීමත් ඒ වගේමයි. කාමයේ වරදව හැසිරීමත් පුරුද්දක් විදිහට කරන අය ඉන්නවා. ඉතින් මේ කාමයන්ට තියෙන ගේදය දැඩි ආශාව පුළුවන් තරම් පාලනය කරගන්න වෑයම් කරන්න. අන්න ඒක තමයි සම්මා වායාමය. කුමක් සම්බන්ධයේද? උපන්නා වූ ක්ලේශයන් පාපක ධර්මයන් දුරු කර ගැනීම සඳහා කරනු ලබන වෑයම. ඒතර එහෙම වෑයම් කරන කෙනාට තමයි නිවන් මඟ විවර වෙන්නේ. එහෙම වෑයම් කරන කෙනා මේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වැළකෙන ගන්න එක්කෙනා ත්‍රිවිධ සුචරිතයට නැඹුරු වෙනවා. එහෙම කෙනාගේ හිතේ කෙලෙස් තුනී වෙලා යනවා. ඉතින් අන්න ඒක ඔබ තේරුම් ගන්න. එතකොට ත්‍රිවිධ දුෂ්චරිතය කරන කෙනාගෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ පංච නීවරණ ධර්ම. ත්‍රිවිධ දුෂ්චරිතය හිතේ පුරුදු කරන තරමට හිත කෙලෙසුන්ගෙන් වැහෙනවා. නීවරණ ධර්ම ඇවිස්සෙන්න ගන්නවා. ඒතර පංච නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම හිතේ තියෙනවා නම් ඒවත් ප්‍රහාණය කරගන්න ඔබ වෑයම් කරන්න ඕන. ඒතර නීවරණ ධර්ම පදනම් කරගෙන මොකද වෙන්නේ? අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නකම. මේ සාංශාරික පැවැත්ම දුකක් කියලා දන්නේ නැතිකම. නැවත නැවත ඉපදිනක සැපක් කියලා හිතන එක. නිවන කියලා එකක් තියෙනවා කියලා නොදන්නකම. නිවනට මගක් කියලා එකක් තියෙනවා කියලා නොදන්නකම තමයි අවිද්‍යාව. ඒ නොදැනීම නිසා නිවන් මග ගැන දැනුමක් නැති නිසා නිවනට යන උවමනාවක් නැති නිසා පව් කර කර සම්පූර්ණයෙන්ම සසරට බැඳිච්ච පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙකුට අවිද්‍යාව නැති කරගන්න පුළුවන් නම් ඒ වෙනට විද්‍යාව උපදව ගන්න පුළුවන් නම් අන්න එයාට පුළුවන්කම තියෙනවා උපන් අකුසල් ප්‍රහාණය කරන්න. ඒතර මෙන්න මේ කියන ක්‍රමයට පින්වත්නි යම් කිසි කෙනෙක් වෑයම් කරොත් උත්සාහවත් වුණොත් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවන් පුරුදු කිරීම තුළ හිතේ හටගත් ක්ලේශ ධර්මයන් දුරු කර ගැනීම සඳහා ඒ වගේම සිත කය වචනය කියන තුන්දොරින් සිදු කරනු ලබන පාප කර්මයන් දුරු කර ගැනීම සඳහා ප්‍රහාණය කර ගැනීම සඳහා යමෙක් වෑයම් කරනවා නම් උත්සාහවත් වෙනවා නම් අන්නේ උත්සාහය නිවන ඉලක්ක කරගත් උත්සාහයක් බවට පත් වෙනවා. එහෙම නිවන ඉලක්ක කරගෙන උත්සාහවත් වෙලා කටයුතු කරන කෙනාට තමයි උපන් ක්ලේශ ධර්ම ප්‍රහාණය කරගෙන ඊට පස්සේ නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් උපන් ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවාය කියලා කියන්නේම කුසලය වැඩිම තුල කරන ක්‍රියාවක්. එතකොට කුසලය වැඩෙන විදිහට නූපන් කුසල් උපදවන විදිහට වෑයම් කරන්නේ කොහොමද කියන එක ඔබට ඊළඟ දේශනාවේදී අපි සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ කාරණාව ගැන ඔබේ අවධානය හොඳින් යොමු කරන්න. ඔබ තුලත් මේ වෙනකොට හිතේ හටගත් උපන් කෙලෙස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබත් ඒ වගේම ඔබත් මේ වෙනකොටත් උපන් පාපක ලාමක ධර්මතාවයන්ගෙන් යුතුව සිත කය වචනයෙන් කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒව හොඳින් තේරුම් අරගන්න, තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කරන්න වෑයම් කරන්න. අන්න ඒ වෑයම සතර සම්‍යක් ප්‍රධාන වීරය තුල තිබෙන දෙවැනි වෑයම හෙවත් පහාන ප්‍රධානය හැටියට බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා තියෙනවා. ඒ පහාන ප්‍රධානය හොඳින් දියුණු කරන කෙනාට නිවන් මඟ විවර කරගන්න ඒකාන්තයෙන්ම හැකියාව තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා ඒ දෙවැනි ක්‍රමයේ වෑයම උත්සාහය ඔබේ ජීවිතයට ගලපගෙන පුළුවන් තරම් අකුසලයෙන් බැහැර වෙලා පාපයෙන් බැහැර වෙලා කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දුන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර බෙරික්හි ශ්‍රී ශාක්‍ය සිංහ සම්බුද්ධ විහාරයේ 2021 වර්ෂයේ සඳහා කටින පින්කම් භාරගෙන කටයුතු කරන කටින කණ්ඩායමේ පින්නතුන් ඒකරාශී වෙලා. ඉතින් ඒ පින්නතුන්ටත් ඒ අත්ංගේ පවුල්වල සෑම දෙනාටමත් මේ වසර තුර උපන්දින සිහිපත් කරන විශේෂ උපන්දින සමරන පින්නතුන් හැමෝටමත් විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාටත් සමස්ත දායක පින්නතුන් හැමෝටමත් මේ දේශනාව නැරඹූ ශ්‍රාවක ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ දේශනාව පටිගත කළ විෂුවල් ඉම්පැක්ට් වීඩියෝ ප්‍රොඩක්ෂන් ආයතනයේ පින්වත් සෑම සියලු දෙනාටමත් අපේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් ධර්ම දානමය කුසල බලයෙන් සුජීවත්ව සිටින පින්වත් ඔබ හැම දිනාටමත් පරලෝසපත් ඥාතීන්ටත් සදේවක ලෝකවාසී සියලු දෙනාටමත් අමා නිවන් සුවම උදා වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.